ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම ආරම්භ කළා 2021 විභාග ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම. සෑහෙන කාලයකට පෙර අපි ඔබට පොරොන්දුවක් තිබුණා මෑතම වර්ෂ 3ට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර කියන්නේ එක දෙකාදි වශයෙන් සියලුම ප්‍රශ්න පත්‍ර පුළුල්ව සාකච්ඡා කරන බවට. මොකද ඒක අවශ්‍යතාවයකුත් මටත් තිබුණා. මොකද හේතුව මම අත්දැකීමෙන් දන්නවා මම ප්‍රධාන පාලක පරීක්ෂකවරයන් කීප දිනකට යටතේ වැඩ කරලා තියෙනවා. පිළිතුරු පත්‍ර සමීක්ෂණය දීලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ. ඒ හැමදෙනාගේ මතය අවසාන වර්ෂ 3 ප්‍රශ්න පත්‍ර 3 තමයි ඊළඟ අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය හදන්න පාදක කරගන්නේ. ඒක මං එක වතාවක් නෙවෙයි මං හිතන්නේ එක විභාග වර්ෂ 15කට වගේ 15කට 20කට වගේ මම මේක පාවිච්චි කරා සාර්ථකයි. ඒ කියන්නේ මම ඒ අන්තිම ප්‍රශ්න පත්‍ර 3 පරිශීලනය කරලා ඊළඟ අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න අනුමාන කරනවා 50%ක් මේ විදිහට වෙනවා. ඒකද මැත්ත කතා. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම වැදගත්. මොකද මේ දැන් මේකනේ අලුත්ම ප්‍රශ්න පත්‍රේ. මේකේ තියෙන ප්‍රශ්න මේ විදිහට එන්නේ නැහැ. එනවා 5%ක් විතර. නමුත් මේ ප්‍රශ්න චුට්ට වෙනස් කරලා විවිධ කෝණයන්ගෙන් මානයන්ගෙන් ඊළඟ අවුරුදු පෙපරකට දානවා. ඒ නිසා මේ දැනට අපට ආසන්නම අලුත්ම මේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ නිසා මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වෙනත් මානවලින් කෝණයන්ගෙන් පේපර් එකට සම්බන්ධ වෙන නිසා මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම අතිශය වැදගත් වෙනවා. අපි 2019 20 වර්ෂ දෙකේම අපි නව පැරණි නිර්දේශ දෙකටම අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. නමුත් 2021 තියෙන්නේ නව පැරණි එකක් නේ එක පේපර් එකයිනේ. ඒක තමයි මේ සාකච්ඡා කරන්න ගත්තේ මෑත දිනක අපි පළවෙනි ප්‍රශ්නේ පුළුල් ලෙස සාකච්ඡා කරා. අද අපි මේ පරිච්ඡේදයෙන් 2021 දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරගෙන යනවා. අපි මුලින්ම බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා ප්‍රශ්නේ. ඒකත් මොකද කියන්නේ? පුංචි සිද්ධියක් දින ප්‍රශ්නයක්. කේස් ස්ටඩි එකක්. කේස් ස්ටඩි ක්වෙස්චන් එකක් නම් මම ඔබට හැමදාම කියන්නේ මොකද්ද? ඒක සතුටෙන් බාර ගන්න. සිත සැහැල්ලු කරගන්න. කිසියම් හෝ චූටි හරි පීඩනයක් තිරංගේ මානසික පීඩනය මේ ප්‍රශ්නේ හරහා බැහැර කරගන්න පුළුවන්. මොකද මේකට මම කැමැත්තෙන් මේක බාර ගන්න කියන්නේ මෙවැනි ප්‍රශ්නවල පිළිතුරුත් මේ ප්‍රශ්න ඇතුළේ තියෙනවනේ. මේ සිද්ධියක් නෙමෙයි අධ්‍යයනය කරන්න අපිට. සිද්ධියක් දෙන්නේ මේ සිද්ධිය අධ්‍යයනය කරලා ප්‍රශ්න අහනවා. ඉතින් මේ සිද්ධිය තුල තමයි උත්තර තියෙන්නේ. දැන් සාමාන්‍ය අපි හිතමු ඉන්ඩිවිඩුවල් ක්වෙස්චන්ස් නම් ඒ කියන්නේ තනි ස්වාධීන ප්‍රශ්නයක් නම් අපි උත්තරේ ගේන්න එපයි. අපි උත්තරේ අපි විෂය නිර්දේශයේ ෂණිකව තප්පර ගානකින් විනාඩි ගානකින් සැරිසරලා අපි ඒ විෂය නිර්දේශයේ ඈත කෙලවරට සමහරට යන්න වෙනවා. සමහරට මැද හරියකට යන්න වෙනවා. ගිහිල්ලා අපිට උත්තර අහුලගෙන එන්න වෙනවා. මෙතන එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. උත්තර මෙතනම තියෙනවා. මම ඔය තේරෙන භාෂෙන් කිව්ව බොහොම සරලව. පැහැදිලි නේද? රයිට්. බලමුකෝ ශාලිකා මහත්මිය ඇයගේ ඇඟලුම් නිෂ්පාදන ව්‍යාපාරය පිළිබඳව දැක්වූ අදහස් කිහිපයක් පහත දැක්වේ. ශාලිකා කියන මහත්මිය නැත්නම් කාන්තාව ඇඟලුම් නිෂ්පාදන ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ පිළිබඳව දැක්වූ අදහස් කිහිපයක් තමයි මේ තියෙන්නේ. අඩු මුදලක් ආයෝජනය කර ආරම්භ කරන ලද මගේ ව්‍යාපාරය අභියෝගාත්මක වුවත් ඒ පවත්වා ගැනීමේදී සීමිත නීති රීති ප්‍රමාණයකට පමණක් යටත් වේ. උන එක අදහසක් ඈ කියනවා. අඩු මුදලක් ආයෝජනය කර කියන්නේ සුළු ප්‍රාග්ධනයකින් ආරම්භ කරා කියන එක නෙමෙයි කියන්නේ. බොහෝ විට කේවල ස්වාම ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. සමහරට සීමිත පෞද්ගලික සමාගමක් වෙන්නත් පුළුවන් මේ කියන විදිහට. මොකද දැන් පෞද්ගලික සමාගමත් පොදු සමාගමත් දෙකම තනි පුද්ගලයෙකුට ආරම්භ කරන්න පුළුවන්. නමුත් පොදු සමාගමක් සාමාන්‍යයෙන් ටිකක් මහා පරිමාණයි. මහජනයට ප්‍රසිද්ධියේ කොටස් විකුල්ල විශාල ප්‍රාග්ධනයක් රැස් කරනවා. තේරුණාද? එතකොට මේක බොහෝලට අඩු මුදලක් කිව්වම අපිට එක්කෝ තනි පුද්ගල නැත්නම් සීමිත පෞද්ගලික සමාගමක් වෙ හැකියි. අඩු මුදලක් ආයෝජනය කර ආරම්භ කරන ලද මගේ ව්‍යාපාරය අභියෝගාත්මක වුවත් ඒ පවත්වා ගැනීමේදී සීමිත නීති රීති ප්‍රමාණයකට පමණක් යටත් වේ. ව්‍යාපාරයේ පිළිබඳ සියලුම තීරණ ගැනීම මෙන්ම වගකීම්ද මා විසින් දැරිය යුතුය.
තේරුණාද? ව්‍යාපාරයේ පිළිබඳ සියලුම තීරණ ගැනීම මෙන්ම වගකීම් දැරීමත් මා විසින්ම දරනවලු. බොහෝ විට තනි පුද්ගල වෙන්න පුළුවන්. ඊළඟට කියනවා එය පවත්වාගෙන යාමේදී සීමිත නීති රීති ප්‍රමාණයකට පමණක් යටත් වෙනවා කියලා. සීමිත නීති රීති වලට යටත් වෙනවා. හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපාරයේ පරිවර්තනය කිරීමට මම අදහස් කළා. එහෙනම් පැහැදිලිවම හවුල් ව්‍යාපාරයක් නෙවෙයිනේ. තේරුණාද? පරිවර්තනය කිරීමට මම අදහස් කළත් මගේ ගණකාධිකාරීවරයා පැවසුවේ සීමා සහිත පෞද්ගලික සමාගමක් ලෙසට ලියාපදිංචි කිරීම යෝග්‍ය බවයි. සීමා සහිත පෞද්ගලික සමාගමක් ලෙසට ලියාපදිංචි කිරීම යෝග්‍ය බවයි. රෝමිලක්කා කිය අයන්න. හිමිකාරීත්වය අනුව ඉහත ව්‍යාපාරය කුමන ව්‍යාපාර වර්ගයකට අයත් වන්නේදැයි සඳහන් කරන්න. හිමිකාරීත්වය අනුව ඉහත ව්‍යාපාරය කුමන ව්‍යාපාර වර්ගයකට අයත් වන්නේදැයි සඳහන් කරන්න. දක්වද? මේක මං කිව්වා බොහෝ විට තනි පුද්ගල ව්‍යාපාර කියලා තමයි හැංගෙන්නේ. සීමා සහිත පෞද්ගලික සමාගමක් වෙන්නත් පුළුවන්. මොකද පෞද්ගලික සමාගමක් දැන් තනි පුද්ගලයෙකුට ආරම්භ කරන්න පුළුවන්. සීමිත කොටස් ප්‍රාග්ධනයකින් කරන්න පුළුවන්. නමුත් මේකේ අහන්නේ මොකද්ද? හිමිකාරීත්වය අනුව ඉහත ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර වර්ගයට අයත් වන්නේද සඳහන් කරන්න. හිමිකාරීත්වය මේක තමයි ප්‍රශ්නේ. තේරුණාද? හිමිකාරීත්වය. අපි දන්නවා හිමිකාරීත්වය අනුව කිව්වම නැත්නම් ස්වාමිත්වය අනුව කියලා කිව්වම ව්‍යාපාර වර්ග කරන පදනම් දෙකයි තියෙන්නේ. මොකක්ද දෙක? එකක් පෞද්ගලික අංශයේ ව්‍යාපාර, අනිත් එක පොදු අංශයේ නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර. එකක් පෞද්ගලික අංශයේ ව්‍යාපාර, අනිත් එක පොදු අංශයේ නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර. එතකොට හිමිකාරත්වය අනුව ඉහත ව්‍යාපාර කුමන ව්‍යාපාර වර්ගයකට අයත් වන්නේ ද සඳහන් කරනකොම පැහැදිලිවම අපිට තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන කියලා කියන්න බෑ. තේරුණාද? තනි පුද්ගල කියලා කියන්න බෑනේ. දැන් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයකට උදාහරණයක් තමයි තනි පුද්ගල ව්‍යාපාර. හවුල් ව්‍යාපාර, සීමිත පුද්ගලික සමාගම්. හිමිකාරත්වය අනුව වර්ග දෙකයි. ඒ තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන, රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. අරමුණ අනුව හෙව්වනම් ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. තේරුණාද? අපි හිතමු වෙළඳපොළ සීමාව ගත්තනම් දේශීය ව්‍යාපාර, විදේශීය ව්‍යාපාර. පැහැදිලිද? එහෙනම් අනිවාර්යයෙන් මේකට එන්න උත්තරේ මොකද්ද? අයන්නට පෞද්ගලික නැත්නම් පුද්ගලික නැත්නම් පෞද්ගලික. දැන් මේ මාකින් ස්කීම් එකේ දීපු ක්‍රමයේ මේ උත්තරේ හරියද? පුද්ගලික නැත්නම් පෞද්ගලික. මම හිත හැමදාම කියන මාකින් ස්කීම් එකක් හදන්නේ බොහෝම උත්තර කැටි කරලානේ. ඒ උත්තරේ දෙන්නේ සිසුන්ට නෙවෙයිනේ. උත්තරපත්‍ර පරීක්ෂණය දෙන අපිට ගුරුවරුන්ටනේ. ඉතින් අපිට දීපු අදහස නෙමෙයි. ඉතින් මේක ඕගොල්ලෝ ලියන්න එපා. මේ වගේ කැටි කරලා ඕගොල්ලෝ ලස්සන ලියන්න ඕන. තේරෙනවද? මම දැන් මාකින් ස්කීම් එකට මේක සම්බන්ධව කරන නිසා තේරුණාද? මම මේක මුලින්ම කිසිම වෙනසක් නැතුව ගන්නවා. නමුත් මට කියන්න වෙනවා මේ විදිහට ලියන්න එපා. කොහොමද ලියන්නේ? පෞද්ගලික අංශයේ ව්‍යාපාර. ඒක තමයි හොඳම උත්තරේ. තේරෙනවද? ඔන්න මම මෙතන ලියන්නම්කෝ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. තේරුණාද? පුද්ගලික නැත්නම් පෞද්ගලික. එතකොට ඒකට හොඳම උත්තරේ තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර කියලා එන්න ඕනේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. කේවල ස්වාමි ලෙස ඇතොත් ලකුණු නැත කියලා කන්ට්‍රෝලින් චීෆ් ලියවල තියෙනවා. ඒ කියන්නේ දැන් උත්තරපත්‍ර සමීක්ෂණයට පෙර ආරම්භක රැස්වීම තියෙනවානේ. උත්තරපත්‍රය පැහැදිලි කර දීමේ හඳුන්වා දීමේ රැස්වීම. ඒකෙදි ප්‍රශ්නෙන් ප්‍රශ්නේ උත්තරෙන් උත්තරේ කියවල පැහැදිලි කිරීමක් කරනවා, සංශෝධන කරනවා. ඒකෙදි පැහැදිලිවම ස්කීම් එක ලියලා තියෙනවා. කේවල ස්වාමි හේවත් කේවල ස්වාමි ව්‍යාපාර ලෙස ඇතොත් ලකුණු නැත. මේක බොහෝ වෙලාවට කේවල ස්වාමි ව්‍යාපාරයක් තමයි. නමුත් අහන්නේ ඒක නෙවෙයිනේ. දැන් අහන්නේ හිමිකාරත්වයන් හිත ව්‍යාපාරයේ අයත් ව්‍යාපාර වර්ගය අනුව නිදසුනක් දෙන්න කිව්වනම් හරි. නිදසුනක් නෙවෙයිනේ අහන්නේ. හිමිකාරීත්වය ස්වාමිත්වය අනුව වර්ග දෙකයි. රාජ්‍ය අංශයේ ව්‍යාපාර නැත්නම් පෞද්ගලික අංශයේ ව්‍යාපාර. එහෙනම් මේක පැහැදිලිවම පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් කියන අදහස එන්නට ඕනේ. පැහැදිලිනේ? ඔය එතකොට මම නැවත කියනවා මතක තියාගන්න මේක
කේවලු ස්වාම ව්‍යාපාර කියලා එහෙම ලියන්න පුරුදු වෙන්න එපා මේ වගේවට. හොඳට අහගන්න. මොකද මේක මේ ප්‍රශ්නේ ටිකක් අපි කියන්නේ গুপ্ত ප්‍රශ්න කියලා. සැඟවුණු ප්‍රශ්න. latent questions. ඒ කියන්නේ මේක গুপ্ত බවක් තියෙනවනේ. දැන් අපිට මේකේ බලන්න ප්‍රශ්නේ පුරාවටම කියවන විට බලන්න අඩු මුදලක් ආයෝජනය කර ආරම්භ කරන ලද මගේ ව්‍යාපාරේ තනිකර කේවලු ස්වාමීන් අදහස එන්නේ. තේරුණාද? අභියෝගාත්මක වත්තේ පවත්වා ගැනීමේදී සීමිත නීති රීති ප්‍රමාණයකට පමණක් යටත් වේ. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයකට විශේෂිත ආවෙනික නීතියක් නැහැනේ. පොදුවේ බලපාන සීමිත නීති රීති විතරයි තියෙන්නේ. ඊට පස්සේ ව්‍යාපාරය පිළිබඳ සියලුම තීරණ ව්‍යාපාරය ඒ කියන්නේ මොකක්ද තනි පුද්ගල ව්‍යාපාර කියන අදහස එන්නේ. සියලුම තීරණ ගැනීම මෙන්ම වගකීම්ද මා විසින් දැරිය යුතුයි. එතනක් පෙන්වන්නේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක්. හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපාරය පරිවර්තනය කිරීමට මම අදහස් කළා. දැන් සාමාන්‍යයෙන් තනි පුද්ගල ව්‍යාපාරයේ ඊළඟ ස්ටෙප් එක හවුල් ව්‍යාපාර. ඊළඟ ස්ටෙප් එකනේ සීමිත පුද්ගලික සමාගම. එහෙමනේ යන්නේ. ඒතකොට ඒකෙනුත් කියවෙනවනේ. එතකොට බලන්න මේ ප්‍රශ්නය පුරාම අපිට දෙනවා කේලු ස්වාම ව්‍යාපාර කියලා පොඩි අදහසක්. නමුත් ප්‍රශ්නේ සැඟවිච්ච දේ ඒක නෙමෙයි අහන්නේ ව්‍යාපාර සංවිධාන අංශය අනුහන්නේ. හිමිකාරත්වය අනුව. හිමිකාරත්වය නැත්නම් ස්වාමිත්වය කියලා අපි ඒ විදිහටම අපි ඉගෙනනෝ තියෙන පාඩේදී මතක ඇති. හිමිකාරත්වය අනුව අයිති වෙන්නේ මොකටද? වර්ග දෙකයි. පොදු හේවත් රාජ්‍යාංශේ ව්‍යාපාර අනිත් එක පෞද්ගලිකංශේ ව්‍යාපාර. එහෙනම් මේක වඩා හොඳ පෞද්ගලිකංශේ ව්‍යාපාර කියන එකයි. හරිනේ? ඒත් මේ වගේ අර මාර්කින් ස්කීම් එකේ දැන් ටීචර්ස්ලාටනේ දාන්නේ කෙටියෙන් පෞද්ගලික හෝ පුද්ගලික කියලා එහෙම ලියන්න එපා. මේ වගේ පෞද්ගලිකංශේ ව්‍යාපාර කියලා ලියන්න. තේරුණාද? ලකුණු එකක් මේකට ලැබෙනවා අනිවාර්යයෙන්. රයිට්. ඊළඟට බලමු අපි ඒකේ ආ කොටස. ඉහත ආහි දක්වන ලද වර්ගීකරණය සඳහා පාදක වූ හේතු තුනක් සිද්ධිය ඇසුරෙන් දක්වන්න. ඉහත ආහි දක්වන ලද වර්ගීකරණය සඳහා හරිනේ? ඒ කියන්නේ පෞද්ගලිකංශේ ව්‍යාපාර සඳහා පාදක වූ හේතු තුනක් සිද්ධිය ඇසුරෙන් දක්වන්න. බොහොම සරලයි. දැක්කද? ප්‍රශ්නෙත් මෙතන තියෙනවා. උත්තරෙත් මේක මෙතනම තියෙනවා. එකක් මොකද්ද? ශාලිකා විසින්ම මුදල් ආයෝජනය කර තිබීම. බොහෝ විට Taman විසින්ම මුදල් ආයෝජනය කරන්නේ තනි පුද්ගල ව්‍යාපාරනේ. පුද්ගලික සමාගමකුත් දැන් තර්කයක් තියෙනවා තනි පුද්ගලයෙක් කියලා උදේට කොටස් කතාවක් එනවනේ. කොටස් ප්‍රාග්ධනයක්. මේක එහෙම නෙවෙයිනේ. පුද්ගලයෙක් ප්‍රාග්ධනය යොදනවා නම් ඒක ගොඩක් වෙලාට කේවල ස්වාම ව්‍යාපාර වෙන්න ඕනේ. අනිත් එක ඇය විසින් තීරණ ගැනීම. සියලු තීරණ ගන්නෙත් වගකීම් දරන්නෙත් ඇය කියලා තිබුණානේ. එහෙනම් ඒ නිසාත් මේක තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒකම වගකීම් තනිව දැරීම. නැත්නම් අවදානමට තනිව මුහුණ දීම. ඒක එක වාක්‍යයක තිබුණ මතකයිනේ. මතකයි නේද එතන? මේ තියෙන්නේ. එය පවත්වා ගැනීමේදී සීමිත නීති ප්‍රමාණයට යටත් වේ. ව්‍යාපාරයේ පිළිබඳ සියලුම තීරණ ගැනීම මෙන්ම වගකීම්ද මා විසින් දැරිය යුතුයි. එහෙනම් පැහැදිලිව මෙතන කරුණු දෙකක් එකට කියවෙනවා. ඒක තමයි මේ තියෙන්නේ වගකීම් තනිව දැරීම. නැත්නම් අවදානමට තනිව මුහුණ දීම කිව්වත් හරි. ඊළඟට ප්‍රතිලාභ තනිව භුක්ති විඳීම. නැත්නම් ලාභ තනිව භුක්ති විඳින කතාවකුත් මේකේ අපිට පේනවනේ. අඩු ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි වීම. ඒ සිද්ධියේ මුලින්ම කිව්වනේ. ඒ සිද්ධියේ මුලින්ම කිව්වා ශාලිකා මහත්මයාගේ අඩු මුදලක් ආයෝජනය කර ආරම්භ කරන ලද මගේ ව්‍යාපාරය. අඩු මුදලක් ආයෝජනය කර ආරම්භ කරන ලද මගේ ව්‍යාපාරය. තේරෙනවද? එහෙමනම් අනික සීමිත නීති රීති ප්‍රමාණයක් පැවතීම. දැන් කිසියම් ව්‍යාපාර සංවිධානයකටම විශේෂිත වූ නීතියක් තිබුණා නම් තමයි අපි කියන්නේ නීතිමය බලපෑම වැඩි කියලා. මතකනේ? අපි ව්‍යාපාර සංවිධාන පාඩම කරද්දී අපි පැහැදිලිවම කිව්වා ව්‍යාපාර සංවිධානයකටම විශේෂිත වූ ආවේනික වූ නීතියක් තියෙනවා නම් නීතිමය බලපෑම වැඩි. දැන් සමාගම් වලට සමාගම් නීතිය, හවුල් ව්‍යාපාර වලට හවුල් ව්‍යාපාර නීතිය එවැනි ස්වාධීන හේවත් ආවේනික හේවත් විශේෂිත වූ නීතියක් තනි පුද්ගල ව්‍යාපාරයට නැහැ. නමුත් පොදුවේ බලපාන නීති රීති කීපයක් තියෙන ඒවත් සීමා සහිතව බලපාන. මේ හැම එකකෙම කියවෙන්නේ මොකද්ද? පෞද්ගලිකංශේ සතු තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් බව. පැහැදිලිද? කරුණු තුනකට ලකුණු 3යි මුළු ලකුණු 4ක් ලැබෙනවා විභාගයට. දැන් මේ වගේ ප්‍රශ්න කරද්දී ප්‍රශ්න අපි කියවනකොටම අපිට අර කරන්ට් එක වගේ තමයි විදුලිය වගේ තමයි විදුලි වේගෙන් දැනෙන්න ඕනේ මේ ප්‍රශ්නේ අහන්නේ මොන පාඩමෙන්ද මොන පාඩමේ මොන පරිච්ඡේද වලින්ද කියන මතකය අවදි වෙන්න ඕනේ. එහෙම අවදි වුණොත් තමයි අපිට අපේ දැනුම් ගබඩාවෙන් මේකට අවශ්‍ය උත්තර එළියට දෙන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. දැන් ඔය වගේම මේ ප්‍රශ්න කරකවන්න පුළුවන්
හවුල් ව්‍යාපාරයක් දෙසට. එහෙම නැත්නම් සීමිත පෞද්ගලික සමාගමක් විදියට. දැන් මේකෙදි පොඩි හරි ඉඟියක් තිබුණා නම් මහජනයාට කොටස් නිකුත් කළේ නැත කියලා වගේ අදහසක් ආව නම් එහෙම හිතන්නකෝ. මේ කේස් එකේ මහජනයාට කොටස් නිකුත් කිරීමට තීරණය නොකරයි. නැත්නම් තීරණය කළේ නැහැ. ගණකාධිකාරීවරයා එසේ මට අවශ්‍යතාවය තිබුණත් දැන් ශාලිකා මහත්මිය කියනවා නම් මට මහජනතාවට කොටස් නිකුත් කිරීමේ අවශ්‍යතාවයකුත් තිබුණත් ගණකාධිකාරීවරයා ඒට ඉඩ දුන්නේ නැහැ. ඒට තවම කල් තිබෙන බව තමයි ඔහුගේ අදහස උනේ. ඒක ඇතුළු වුණා කියනකො මේකට. එහෙමනම් මොකද වෙන්නේ? එහෙමනම් මේක තනිපුද්ගල ව්‍යාපාරයක් නෙවෙයි. එහෙමනම් අනිවාර්යයෙන්ම සීමිත පෞද්ගලික සමාගම. ඒතොර ඉංගියක් දෙනවා කොටස් ප්‍රාග් දෙන කතන්දරයක්. තේරුණාද? මහජනයට කොටස් විකුණන්න එපා කියන එක. තනිපුද්ගල ව්‍යාපාරයකට කොටස් විකුණන්න බෑනේ. තේරුණාද? රයිට්. අපි ඊළඟට බලමු රූප ඉලක්කම් 2 යන්න. ශාලිකා තම ව්‍යාපාරයේ වියානා ටෙක්ස්ටයිල්ස්. එයාගේ ව්‍යාපාරයේ නම වියානා ටෙක්ස්ටයිල්ස් නමින් ලියාපදිංචි කිරීමට අදහස් කරන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි විස්තර කරන්න. මේක ඉතින් ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. අපි දන්නවා ව්‍යාපාර සංවිධාන පාඩමේ මූලික සංකල්ප වලින් පස්සේ තනිපුද්ගල ව්‍යාපාර ඒකකෙදි අපි පැහැදිලි කරා තනිපුද්ගල ව්‍යාපාරයක නම ලියාපදිංචි කරන්නේ කොහොමද කියන එක. අපි එහෙදි ඉගෙන ගත්ත තනිපුද්ගල වේවා හවුල් ව්‍යාපාර වේවා හිමිකරුවන්ගේ සම්පූර්ණ නමින් නොවේ නම් ව්‍යාපාර නාමයේ තියෙන්නේ. ඒක ආරුද්ධ නාමයක්. ඒ ලියාපදිංචි කළ යුතුමයි. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත යටතේ පළාත් සභාවේ තියෙන වෙනම පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය කියලා අංශයක් මතකයිනේ. ඒ පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පළාත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. ඔක පළාත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා කියන එකම ව්‍යවහාර කරන ප්‍රායෝගිකව පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා කියලා කියනවා. පළාත් ව්‍යාපාර නාම අර ව්‍යාපාර නම් ලියාපදිංචි කරන බලධාරිය නිසා. කොහොම කිව්වොත් කමක් නැහැ. නමුත් ඉතින් ඔය පළාත් සභාවේ කාර්යාලයේ තියෙන මුළු පළාතකටම එකයි. එක්ක දිස්ත්‍රික්ක 3ක් නැත්නම් දිස්ත්‍රික්ක 2ක් නේ සාමාන්‍ය පළාතකට වැඩෙන්නේ. ඒ දිස්ත්‍රික්ක 3ටම හෝ දෙකටම එකයි. තේරුණාද? උතන්ට මේ ඈත පිට ගම්වල ඉන්න සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට යන්න බෑ. ඒ නිසා මේ ව්‍යාපාර නාම ලියාපදිංචියේ මූලික බලාධිකාරය පළාත් සභාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ වුණත් ප්‍රායෝගිකව තමන්ට සමීපම තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල මේ ලියාපදිංචිය බාර ගන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තුල ලියාපදිංචි කරාම පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තුල ලියාපදිංචි කලා වශයෙන් තමයි පිළිගැනීමට ලක් වෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් පළවෙනි එක තමයි අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කේවල ස්වාම්‍ය ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම. අපිට නිවසට එවන්නේ නැහනේ. ඔන්ලයින් ක්‍රමයට එවන්නෙත් නැහැ ඔක තාම. තේරෙනවද? එහෙනම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කේවල ස්වාම්‍ය ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රයක් තියෙන එක මුලින්ම ලබා ගන්න ඕනේ. දෙවනුව ග්‍රාම නිලධාරියාගෙන් ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා වූ වාර්තා ලබා ගැනීම. දැන් තමන් අයිති බල ප්‍රදේශ අපි කියන්නේ ග්‍රාම සේවක වෛක්‍ය කියලා කියන්නේ. ඒ තමන්ගේ බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ග්‍රාම නිලධාරිනිය කාන්තාවක් ඉන්නවනේ. ගෙන් ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා වාර්තාවක් වෙනම ලබා ගන්න ඕනේ. ඒතොර අපෙන් විස්තර අහනවා ව්‍යාපාර ස්ථාන පිහිටුණු ස්ථානය ඒ ව්‍යාපාරය මගින් ඉටු කරන මූලික ව්‍යාපාර කාර්යයන් මොනවද? තේරුණාද? ඒ වගේම අපි පුංචි භෝජනාගාරයක් හෝටලයක් නෑ. එයා බලනවා ඒක අපිට අවබෝධ කරගන්න තැන් තියෙනවද? පරිසරයට හානි කරද? ඊළඟට භෝජනාගාරයක් පවත්වගෙන යාම තහනම් කරපු ප්‍රදේශයක්ද? දැන් කොණ්ඩාකපන ස්ථානයක් තියෙනවා. ඒ කිට්ටුවක භෝජනාගාරය සාමාන්‍යයෙන් දාන්න දෙන්නේ නැහැ. තේරුණාද? අවමෝසය හරි 50ක දුරින්වත් තියෙන්න ඕනේ. අර පිරිසිදු බව ආරක්ෂා කරන්න. ඒ වගේ ග්‍රාම නිලධාරිවරයාට අවබෝධයක් තියෙන්න ඕනේ මේ ව්‍යාපාරය මගින් ඒ අවට ප්‍රදේශයට ජනතාවට හානියක් නොවන බව. එහෙම වුණාම තමයි යාගේ වාර්තාව ලැබෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ ඉල්ලුම් පත්‍රය අදාළ ගාස්තු සමග
ප්‍රාදේශීය ලේකම් වෙත බාර දීම. එහෙනම් ග්‍රාම නිලධාරිවරයාගෙන් ඒ නියමිත වාර්තාව එයාට වෙනම ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය තමයි ඔක්කොම සම්පූර්ණ කරලා දෙන්නේ. ඒ වාර්තාවයි ඉල්ලුම් පත්‍රයයි සමග ගාස්තු සමග ප්‍රාදේශීය ලේකම්ට බාර දීලා තමයි ලියාපදිංචි කරන්න වෙන්නේ. ගාස්තු මොකද වෙන්නේ? විභාගයට අහන්නේ නැහැ. ඒකයි හේතුව. දැන් අපි කිව්වා 91යි ජනවාරි 1 වෙනිදා 91 ජනවාරි 1 වෙනිදා තමයි පළාත් සභාවට ව්‍යාපාර නාම ලියාපදිංචි මාරු වුණේ. එතෙක් තිබුණේ කලින් තිබුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඒ කාලේ රුපියල් 5යි. නමුත් මේ නව වෙනස වෙලා අද වෙනකම්ම එක එක පළාත් සභාවලට බලය තියෙනවා. ඒ පළාත් සභාව මගින් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය සම්මත කරලා මතකයිනේ. ව්‍යාපාර නාම ප්‍රඥප්තිය සම්මත කළා 18 ව්‍යාපාර නාම නීතිය පළාත් සභාවට ආදේශ කරගත්තා. පළාත් සභාව සියල්ලම ව්‍යාපාර නාම ප්‍රඥප්තිය සම්මත කරලා 18 නීතියකට ඇදාගත්තා. ඒකනේ කලේ. ඒතර 18 නීතියම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ තියෙන පැරණි වගන්ති වෙනුවට ප්‍රඥප්තිය ලුත් වගන්ති ආදේශ කරගන්න. ජොයින් කරගන්න. තේරුණාද? එතකොට ඒ අලුත් සංශෝධනයෙන් පස්සේ 91 ජනවාරි 1 වෙනිදා සිට පළාත් සභාවට පැවරුව ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ගාස්තුව අය කරන නිසා ඒක පළාත් සභාවෙන් පළාත් සභාවට දැන් වෙනස්. පැහැදිලිනේ? එතකොට හතරවෙනි එක තමයි ප්‍රාදේශීය ලේකම් විසින් ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීම. ඔව්. එතකොට දැන් ප්‍රාදේශීය ලේකම් විසින් නිකම්ම මේ සහතික දෙන්නේ නැහැ. එයාලගේ තියෙන වෙනම ව්‍යාපාර නාම රෙජිස්ටරයක්. ඒ රෙජිස්ටරේ දිනේ දාලා ව්‍යාපාර නාමය දාලා එයා සහතික කළා තමයි සහතිකය දෙන්නේ. ඊට පස්සේ නීත්‍යානුකූල ව්‍යාපාරයේ ලියාපදිංචි කළ ව්‍යාපාරය බවටපත් වෙනවා. පැහැදිලිනේ? එක් ක්‍රියාපටිපාටියකට ලකුණු භාගය බැගින් ඒ කරුණු හතරම අවශ්‍ය. හතරට ලකුණු දෙකයි. එක කරුණක් හරි අඩු වුණොත් ලකුණු මොකද වෙන්නේ? එකමාරයි. කරුණු දෙකක් නම් ලකුණු එකයි. කරුණු එකට ලකුණු නැහැ. තේරෙනවද? අපි මේ කරුණු හතරම ලියන්න උළු තියාගන්න. මේක අමතක වෙන්නේ නැහැනේ. Taman කවදා හරි නුදුරු අනාගතේ ඕගොල්ලොත් සමහරට පොඩි කමියුනිකේෂන් එකක්. එහෙම නැත්නම් කම්පියුටර් අලෙවි කරන ව්‍යාපාරයක්. කම්පියුටර් රිපෙයාර් සෙන්ටර් එකක්. එහෙම නැත්නම් ස්වයං සේවා වෙළඳසැලක්. එහෙම නැත්නම් තමන්ගේ අම්මලා තාත්තලා කරගෙන ආපු ව්‍යාපාරයක් අපි තොග වෙළඳ ව්‍යාපාරයක් ඔබ ඊට වඩා සාර්ථක ලෙස නවීන තාක්ෂණය ආදේශ කරගෙන තේරුණාද? නැවත කියන්නේ වඩා හොඳින් ආරම්භ කරලා පවත්වාගෙන කියන්නේ රීಓපන් එකක් කරනවා. අන්නේ ඒකෙදි තමන්ට මේ ව්‍යාපාර නාම ලියාපදිංචි කරන්න වෙනවා. කාගේවත් අහන්න ඕනේ නැහැ. ලෝයස්ලා පස්සේ යන්න ඕනේ. මේක සරල දෙයක්. තේරුණාද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එතනින් ව්‍යාපාර නාම ලියාපදිංචි ඉල්ලුම් පත්‍රය ලබා ගන්නවා. පස්සේ තමන්ගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝවරියගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචිට දාලා වාර්තාවක් ලබා ගන්න තියෙනවා. වාර්තාව ලබා ගන්න. එයා ඉතින් අපි විස්තර අහනවා. ඕනනම් එයා ස්ථාන පරීක්ෂාවකුත් කරලා අවශ්‍ය වාර්තාව දෙනවා. ඒ වාර්තාවයි සම්පූර්ණ කරලද ඉල්ලුම් පත්‍රය බොහොම ලේසි. ඒක තොරතුරු දාන්න නම ලිපිනේ ව්‍යාපාර නාමය ඕටිගෙන දාන් තියෙන්නේ. ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම් පත්‍රයයි ග්‍රාම නිලධාරීවරයාගේ වාර්තාවයි දෙකම එක අර පළාත් සභාව අනුව වෙනස් වන ගාස්තුවක්ද තියෙන්නේ. ඒ අදාළ පළාත් සභාවට නියම කරපු ගාස්තුව දැන් බස්නාහිර පළාත් සභාවේ රුපියල් 500ක් ඒ වගේ. ඒ ගාස්තුව සමග ප්‍රාදේශීය ලේකම් වෙත බාර දෙනවා. බොහෝලට ප්‍රාදේශීය ලේකම් අතරම අපි බාර දෙන්නේ නැහැ. ඒ නියමිත කවුන්ටර් එතන කවුන්ටරේ බාර දුන්නම ප්‍රාදේශීය ලේකම්වරයා ඊට පස්සේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ රෙජිස්ටරේ තුර නම ඇතුළත් කරලා දිනේ දාලා අපිට ලියාපදිංචි කිරීමේ සහතිකය දෙනවා. ඒතර නීත්‍යානුකූල ලියාපදිංචි කළ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. පැහැදිලිනේ? රයිට්. ඒතර මේ ප්‍රශ්නේ නැවත නැවත අහනවා. මේක නැවත නැවත අහනවා. මේක සමහරට ඊළඟ අවුරුද්දෙත් අහන්න පුළුවන්. සමහරට හවුල් ව්‍යාපාරයක් විදියට පුංචි කේස් ස්ටඩි එකක් දාලා ඔන්න මේ හවුල් මෙන්න මේ ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමේ පියවර අහන්න පුළුවන්. රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. ආයන්න එකේ ශාලිකාගේ ව්‍යාපාරයට අරමුදල් සපයාගත හැකි අභ්‍යන්තර හා බාහිර මූලාශ්‍රය බැගින් නම් කර ඒවා ඇති එක් වාසිය බැගින් සඳහන් කරන්න. ශාලිකාගේ ව්‍යාපාරයට අරමුදල් සපයාගත හැකි අභ්‍යන්තර හා බාහිර මූලාශ්‍රය බැගින් නම් කරලා ඒවා ඇති එක් වාසිය බැගින් සඳහන් කරන්න. එතකොට අභ්‍යන්තර
අභ්‍යන්තර වශයෙන් ශාලිකා මහත්මියට මූල්‍ය සම්පාදනය කරගන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා අපි කරානේ. මතකනේ මූල්‍ය කළමනාකරණය පාඩම් ඒකකයට දැන් මේ ප්‍රශ්නේ සම්බන්ධ වෙනවා. ව්‍යාපාර සංවිධාන වලටත් සම්බන්ධ වෙනවා. මාතෘකා දෙකකට දැන් දෝලණය වෙනවා. දැකද? මේ ප්‍රශ්නයත් එක්කම දැන් මීට පෙර ප්‍රශ්නයෙන් ව්‍යාපාර සංවිධාන ඒකකයට විතරයි. මේ ප්‍රශ්නයත් එක්ක ව්‍යාපාර සංවිධාන වල සිට මෙහෙයුම් කළමනාකරණය කියන පාඩම් ඒකකයට මේ ප්‍රශ්නේ දිව යනවා. ඒක දැනෙන්න ඕනේ අර කරන්ට් එක වගේ තමන්ගේ ඇඟට තේරෙන මොලේට වැටෙන්න ඕනේ. එකක් තමයි රඳවාගත් ලාභ. දැන් ලාභ කියන්නේ ව්‍යාපාරයකට පිටතින් ගලාගෙන ආපු අතිරික්ත මුදලක්නේ. ඒක මම හැමදාම කියනෝනේ සරලව. රුපියල් ලක්ෂයක් යොදවලා භාණ්ඩ තොගයක් මිලදී අරගෙන ලාභයත් යම් විකුණනවා. ඔක තමයි අපේ බිස්නස් එක. බයින් ඇන්ඩ් සෙලින්. ලක්ෂයක භාණ්ඩ 1,70,000කට වික්කොත් 1,70,000ක්ම අපේ අතට ලැබෙනවනේ. ඒ 1,70,000න් ලක්ෂය අපි යට කළ මුදලනේ. අපි වැය කළ මුදලනේ 70,000 මොකද අතිරික්ත. ඒක තමයි ලාභය කියන්නේ. බොහොම සරලයි. එහෙම විනිවිද දකින්න මේ කන්සෙප්ට්. විනිවිද දකින්න. කටපාඩම් නම් කරන්න එපා. එපරම් ඒ ලාභය හිමිකරුවන්ට බෙදාගෙන හිමිකරුට බෙදාගෙන ඉවත් කරගන්න පුළුවන්. එහෙම කොටසක් ඉවත් කරගන්න. නමුත් වැඩි කොටසක් ව්‍යාපාරේ රඳව ගන්නවා. අනාගත පුළුල් කිරීම සඳහා, ඉදි කිරීම සඳහා, නවීකරණයන් සඳහා නැත්තම් පුදුයිකුත් අනාගත සංවර්ධනය සඳහා යොදවන්න. ඒක තමයි රඳවගත් ලාභ කියන්නේ. තනිකර අතිරික්තයක් නේ. අතිරික්ත අරමුදල සම්පාදන මාර්ගයක්. ඒක කාටවත් දෙන්න බැඳිලා නැහැනේ. දැන් ණයක් ගත්තොත් ආපසු දෙන්න බැඳිලා තියෙනවනේ. කොටස් නිකුත් කරොත් ආපසු ගෙවන්න ඕනේ. මේක ගෙවන්න ඕනේ. අභ්‍යන්තරය කියන්නේ ඒකයි. ආපසු නොගෙවිය යුතු ලෙස ආපසු නොගෙවිය යුතු මාර්ග වලින් අරමුදල රැස් කරගත්තොත් ඒක තමයි අභ්‍යන්තර කියලා අපි ඉගෙන ගත්තේ මූල්‍ය කල්පනාකරණයේ. ඒ වගේම මෙහෙයුම් කල්පනාකරණය අපි ඉගෙන ගත්තා. තේරෙනවද? එතකොට දෙවෙනි එක තමයි ෂෙයාවෙන් කිරීම. මොකද කියන්නේ? ෂෙයාවෙන් කිරීමත් මේකෙන් කරන්නේ. රඳවගත්ත ලාභයේ මේ ලාභ ගිණුම හර කරලා ෂෙයාවෙන් කිරීම ගිණුම බැර කරනවා. නැත්නම් දැන් මේ රඳවගත්ත ලාභත් පාවිච්චි කරලා ගොඩනැගිල්ලක් හැදුවොත් කිසිදු මුදලක් ඉතුරු වෙන්නේ නැහැනේ. ඒකෙන් කොටසක් ෂෙයාවෙන් කිරීම කරාම ස්ථාවරවත්කම භාවිතයකට නොහැකි වෙනකම් මේ අරමුදල ක්‍රියාත්මක වෙනවා. ඒක අභ්‍යන්තර අරමුදල. ඊළඟට අතිරික්ත වත්කම් විකිණීම. සමහර වත්කම් අපට වැඩි. අපි ඒකෙන් ටිකක් යල්පැනීමට ආසන්න ඒක යල්පැනගේ වත්කමක් හොයාගෙන අපි ඒක විකුණලා දානවා. ඒතර ඒකේ මුදලක් එනවා. කාටවත් ගෙවන්න ඕනද නැහැ. අභ්‍යන්තර මාර්ගය. මෙන්න මේ වගේ ක්‍රමයකට ලකුණු භාගයක් හම්බ වෙනවා. කරුණයකට ලකුණු භාගයයි. එතකොට නම් කිරීමයි වාසියටයි දෙකටම ලකුණු එකයි. දැන් මේකේ සාමාන්‍ය හරිනම් දෙන්න ඕනේ. තේරෙනවද? නම් කිරීමට දැන් අභ්‍යන්තර මාර්ග රඳවගත් ලාභ ෂෙයාවෙන් කිරීම දෙකෙන් එකකට ලකුණු එකක් දුන්නම් වඩා හොඳයි. නමුත් දීලා තියෙන භාගයයි. වාසි වලට ලකුණු භාගය. එහෙම තමයි ලකුණු එක දෙන්නේ. මේ සෙට් එකටම ලකුණු එකයි. ඒක තේරෙනවද? වාසි තමයි පිරිවැය අඩු. බාහිර මාර්ග වලින් අරමුදල රැස් කරන කොටස් නිකුත් කරන මොනතරම් පිරිවැය තියෙනවද? ප්‍රචාරණ වියදම්, සංස්ථා ප්‍රකාශ මුද්‍රණ වියදම්, තරවු ගාස්තු, කොටස් වලින් පොල් ලියාපදිංචිමේ ගාස්තු ගොඩ තියෙන වියදම්. මේක මොකුත් නෑ. පිරිවැය අඩු. අනික ලබා ගැනීම පහසු වීම. ලබා ගැනීමත් පහසු වෙන්නේ. අපේ ව්‍යාපාරේ තුලින්මනේ ලබා ගන්න තියෙන්නේ. බැංකු ණයක් ගන්න එකත් අපිට සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. බැංකුවට කීපවතාවක් යන්න වෙනවා. මේකේම නෑ ලබා ගැනීම පහසුයි. අනිත් එක ආපසු ගෙවීමක් නොමැති වීම. ආපසු ගෙවන්න ඕනේ නෑනේ. නැත්නම් ආපසු ගෙවීමේ බැඳියාවකුත් නෑ, වගකීමකුත් නෑ. ඊට පස්සේ වගකීම් වැඩි නොවීම. තේරෙනවද? මෙහෙම ගත්ත කියලා වගකීම් වැඩි වෙන්නේ නෑනේ. දැන් බැංක් ලෝන් එකක් ගත්තොත් මුදල්වත්කම වැඩි වෙනවා. බැංකු ණය කියන වගකීමත් වැඩි වෙනවා. කොටස් නිකුත් කරොත් මුදල්වත්කම වැඩි වෙනවා. ප්‍රාග්ධන කොටස් ප්‍රාග්ධන කියලා වගකීමකුත් වැඩි වෙනවා. මේකේ වගකීම් වැඩි වෙන්නේ නෑ. ඒකත් අපේ ඔළුව ෆ්‍රී වෙනවා. තේරෙනවද? විශේෂ කොන්දේසි වලට යටත් වීමට සුදුසු නොවීම. බාහිර මූල්‍ය මාර්ග වලින් සම්පාදනය කරගන්නකොට විශේෂ කොන්දේසි වලට අපිට හිස නමන්න වෙනවා. මේක එහෙම හේකුත් නැහැ. එහෙනම් ඒකෙත් වාසි කර ලකුණු භාගයයි. තේරෙනවද? නම් කරාම ලකුණු භාගයේ ලකුණු ඔක්කොම එකයි. ඊළඟට මේකේ අහනවනේ දෙකක් නේ. අභ්‍යන්තර මෙන්න බාහිර දෙපැත්තම අහනවා. බාහිර මාර්ග තමයි බැංකු ණය, කල්බදු, බැංකු අයිරා, කුලී පිට ගැනුම්. කුලී පිට ගැනුම්. කොටස් නිකුතුව ලියමුද එපාද? එපානේ. ඇයි හේතුව? දැන් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා පැහැදිලිව හඳුනගත්තානේ. තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා කොටස් නිකුත් කිරීම වගේ ලියන්න යන්න එපා.
කොටස් නිකුත් කරන්න බෑ. තේරුණාද? මොනවද? වාණිජ්‍ය පත්‍ර ලියන්න පුළුවන්. මේකේ නැතුණත් වාණිජ්‍ය පත්‍ර ලියන්න පුළුවන්. ඔන්න. පස්වෙනි එකක් වශයෙන් අපි අමතර වශයෙන් ලිව්වොත් වාණිජ්‍ය පත්‍ර. පත්‍රිකා නිකුතුව කියලාම දාමේ හරියටම නිකුතුව. ඒ කියන්නේ කිසියම් කීර්තිමත් ව්‍යාපාරයක් මහජනතාවගෙන් කෙටි කාලීනව අරමුදල් රැස් කරන්න නිකුත් කරන ණය මාර්ගය. දැන් මේකේ සමහර අයගේ මතයක් තියෙනවා මේක නිකුත් කරන්න පුළුවන් සීමිත පොදු සමාගම් වලට විතරයි. එහෙම එකක් නැහැ. කේවල ස්වාම ව්‍යාපාරයක් තියෙන්න පුළුවන් පොදු සමාගම් වලට වඩා කීර්තිමත් ව්‍යාපාරයක් නෙවෙයි. ඒතර එයාට නිකුත් කරන්න පුළුවන්. තේරුණාද? එතකොට මේ ඔක්කොම බාහිර මාර්ග ආපසු ගෙවන්න වෙනවා. තේරුණානේ? වාසි මොනවද? විශාල අරමුදල් ප්‍රමාණයක් සපය ගන්න පුළුවන්. අපි අර අභ්‍යන්තරින් සපය ගන්නවා වගේ කීප ගුණයක මූල්‍ය සම්පාදනය කර ගැනීමේ නිදහස හැකියාව තියෙනවා. දෙවෙනි එක අවශ්‍ය ඕනෑම විටකදී ලබාගත හැකි වීම. අවශ්‍ය ඕනම විටකදී මේක සපය ගන්න පුළුවන්. අනිත් එක ආදායම් බදු ගණනය කිරීමේදී සහන් ලබා ගන්න පුළුවන්. දැන් බැංකු ලෝන් එකක් ගත්තොත් බැංකු ණයක් ගත්තොත් තේරෙනවද? ඒ ණය වාරිකයට සමහරට අපිට ආදායම් බදු ගෙවීමේදී බදු ගෙවිය යුතු ආදායමෙන් අඩු කරලා ගන්න පුළුවන්. නැත්නම් ණය පොලී හරි අඩු කර ගන්න පුළුවන්. අන්න එහෙම වාස තියෙනවා. ඒ නිසා අභ්‍යන්තර එකේ වගේම බාහිර එකෙත් කිසියම් වාසියක් අපිට ලියන්න පුළුවන්. තේරුණාද? වාසියකට ලකුණු භාගයයි කරුණක් නම් කරම් ලකුණු භාගය අර වගේම ලකුණු එකයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රෝම ඉලක්කම් 3 අයන්න. ශාලිකාගේ ව්‍යාපාරයේ ඇති සීමාවන් 4ක් දක්වන්න. ශාලිකාගේ ව්‍යාපාරයේ ඇති සීමාවන්. මේ කියන්නේ මොකක්ද? දැන් ශාලිකා පවත්වගෙන මොන ව්‍යාපාර සංවිධානයක්ද? පෞද්ගලික අංශයට අයිති තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් නෙමෙයි. එහෙමනම් ඒකේ තියෙන අවාසි මේ යහන සීමාවන් කියලා. හරිම සරලයි. අපි ව්‍යාපාර සංවිධාන පාඩමේ ප්‍රාථමිකම හරියම යහන්නේ. එකක් මොකද්ද? අයිතිකරුගේ අසීමිත වගකීම. අයිතිකරුව කියන්නේ කවුද? ශාලිකාගේ මේ හරිනම් අයිතිකාරියගේ අසීමිත වගකීම කියලා එන්න ඕන. නේද? සිංහල භාෂාව හරියට ගන්න පිටේ එච්චර හිතන්න එපා. ප්‍රධාන පාලක පරීක්ෂකවරයාත් ඒව හිතන්නේ අදහසට ලකුණු දෙන්න. හරිනේ. අයිතිකරුගේ නැත්නම් අයිතිකාරියගේ නැත්නම් ශාලිකාගේ වගකීම අසීමිතයි. ඒ කියන්නේ මොකද්ද? හදිස්සියේ බාහිර පාර්ශවයක සමග ගනුදෙනු කරලා බාහිර පාර්ශවයකට කිසියම් මූල්‍යමය ලාභහානියක් වුණොත් එය පියවන්න ශාලිකා ව්‍යාපාරයේ යෙද වූ ප්‍රාග්ධන හේවත් ඒ තුලින් දැන් මතුවලා තියෙන වත්කම් මදි නම් පෞද්ගලික වත්කම් හරි විකොල්ල සල්ලි මේ ණය පියවන්න ඕන. අලාභ පියවන්න ඕන. වගකීම අසීමිතයි. එතන පොඩි අවදානම් සාගත බවක් තියෙන බව දන්නවා. දෙවෙනි එක ප්‍රාග්ධනයේ සපයා ගැනීම දුෂ්කරතා. තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනයේ තරමක් විශාල ප්‍රාග්ධනයක් නම් දැන් තමන්ගේ නිෂ්පාදිත වලට ලොකු පිළිගැනීමක් තියෙනවා, විශ්වාසය තියෙනවා. ඒ නිසා ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ ඉල්ලුමට මුහුණ දෙන්න නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න, යන්ත්‍රෝපකරණ ගන්න, නව කම්හල් පිරියතක් ස්ථාපිත කරන්න, නව ගබඩාවක් ඉදි කරන්න අවශ්‍යයි. සල්ලි මදි. එහෙනම් ප්‍රාග්ධනයේ සපයා ගැනීමේ දුෂ්කරතා අනිවාර්යයෙන් මෙතන තියෙනවා. ඊළඟට නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. නීතිම පුද්ගල භාවය නැහැනේ. ශාලිකාගේ නමින්ම තමයි උසාවිය යන්න ඕනේ. නඩු පවරන්නත් ඕනේ, නඩු පැවරුම් ලබන්නත් ඕනේ. එතකොට ශාලිකාවටම තමයි අධිකරණය ගිහිල්ලා ශ්‍රස්ත්‍යාදු වෙන්නේ. නඩු වාර කීපයකට පෙනී සිටින්න වෙයි. තමන්ගේ ව්‍යාපාර කටයුතු නතර කරලා යන්න වෙයි. දඬුවම් ලැබේ. සමහරට ශාලිකාටම සිරගත දඬුවමක් විඳින්න වෙයි. නමුත් නෛතික පුද්ගල භාවය තිබුණා නම් ශාලිකා යන්න ඕනේ නැහැ. ව්‍යාපාරේ නමට තමයි නඩු දාන්නේ. සිතාසීවන් ව්‍යාපාරේ නමට ව්‍යාපාරේ නියෝජනය කරමින් කළමනාකරුවෙක් සමහරට ගිහිල්ලා අධිකරණයම පෙනී සිටීම ඇති. ඊළඟට අයිතිකරු තනිවම ගන්නා තීරණ අසාර්ථක වීමට හැකිවීම. දැන් අයිතිකරු හෝ අයිතිකාරිය තනියමනේ තීරණ ගන්න. ස්වාධීන තීරණ ඒ තීරණ සාර්ථක වුණොත් හොඳයි. අසාර්ථක වුණොත් මොකද වෙන්නේ? අසාර්ථක වීමේ සම්භාවිතාවයක් තියෙනවා. තේරෙනවද? අවාසිදායක තත්ත්වයක් උදා වෙනවා. හවුල් ව්‍යාපාරික එහෙම නෙවෙයි කීප දිනක් ඉන්නවනේ. පොදුවේ සාමූහිකව සාකච්ඡා කරලා මට නොපෙනෙන දේ අනිත් අයට පේන්න පුළුවන්. ඒගොල්ලෝ පෙන්වා දෙනවා. හොඳ තීරණ ගන්න පුළුවන්. මේක එහෙම වෙන්නේ නැහැ. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීමෙන් ඇති වෙන ප්‍රශ්නේ මොකක්ද? හිමිකරුගේ හෝ හිමිකාරියගේ අවෑමෙන් ව්‍යාපාර කටයුතු අවසන් වෙලා යනවා. ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
ඊළඟට ව්‍යාපාරයේ පුළුල් වන විට කළමනාකරණය අපහසු වීම. ව්‍යාපාර කටයුතු පුළුල් වෙනවා කියන්නේ ඉල්ලුම වැඩි වෙලා නිෂ්පාදන ධාරිතය වැඩි වෙලා භාණ්ඩාසේවා අලෙවිය බෙදහැරීම පුළුල් වුණන් පස්සේ මොකද වෙන්නේ? ව්‍යාපාරයේ කළමනාකරණය කිරීමේ අපහසු, තනියම කළමනාකරණය කිරීමේ අපහසු කියන එක හොඳට තේරෙනවා. කීප දෙනෙක් එක්ක හවුල් වෙලා පුළුවන් තනිව කළමනාකරණය කිරීමේ පහසු නැති වෙලා යනවා. තනිව කළමනාකරණය කිරීම අපහසු කියලා හොඳටම දැනෙන්න පටන් ගන්නවා. අලාභ තනිව භුක්ති විඳීම සිදුවීම. ලාභ ලැබුණොත් ඒක වාසි. ලාභ තනිව භුක්ති විඳ ගන්න පුළුවන්. හැබැයි අලාභ ලැබුණොත් මොකද වෙන්නේ? අලාභ ලැබුණොත් කිසි කෙනෙක් ඒ කොටසක් බාර ගන්න නැහැ. Tamanටම තනියම මොන දරා ගන්නද? විඳ දරා ගන්න වෙනවාමයි. පැහැදිලිද? තවත් ඕනනම් ලියන්න පුළුවන් මේ තනි ව්‍යාපාරයට පොදු පිළිගැනීම අඩුයි. ඒ නිසා ගනුදෙනු කරු ඉක්මනින් දිනා ගන්න අමාරුයි. බැංකු ණයක් පව ඉක්මනින් ලබා ගන්න අමාරුයි. පොදු පිළිගැනීමත් අඩු වෙනවා. හරිනේ? එක් කරුණකට ලකුණු භාගය බැගින් කරුණු 4කට ලකුණු 2ක්ම ලැබෙනවා. බොහොම සරලයි ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. ආයන් එකේ ශාලිකා තම නිෂ්පාදන විකිණීම සඳහා අලිවිසලක් ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් එය කුමන ව්‍යාපාර සංයෝජන වර්ගයකට අයත් වන්නේදයි නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. ශාලිකා තම නිෂ්පාදන විකිණීම සඳහා අලිවිසලක් ආරම්භ කිරීමට අදහස් කරනවා. එයාගෙම ෂෝරූම් එකක්. නම් එය කුමන ව්‍යාපාර සංයෝජන වර්ගයකට අයත් වන්නේද නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් ව්‍යාපාර සංයෝජන මතකයිනේ. ඒ කියන්නේ ව්‍යාපාර දෙකක් හෝ වැඩි ගන්නක් ඒකාබද්ධ කර පවත්වගෙන යාමට අපි ව්‍යාපාර සංයෝජන කතා කරේ. ඒක අපි කිව්වා මූලික වර්ග දෙකයි සිරස් සංයෝජන, තිරස් සංයෝජන. තිරස් කියන්නේ සමාන ව්‍යාපාර කටයුතු වල නියුක්ත ව්‍යාපාර එකතු වීම. දැන් වෙළඳ ආයතන දෙකක් එකතු වුණොත් ඒක තිරස්. නිෂ්පාදන ආයතන දෙකක්ම එකතු වුණොත් ඒකත් තිරස්. නමුත් එකම ව්‍යාපාරයක් හා සබැඳි ව්‍යාපාර කටයුතු කරන ආයතන එකතු වුණොත් ඒක සිරස් වෙනවා. දැන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයයි භාණ්ඩ බෙදා හරින ආයතනයයි භාණ්ඩ විකුණන ආයතනයයි තුන එකතු වුණොත් ඒක මොකද සිරස්. භාණ්ඩ විකුණන ආයතන තුනක් වුණොත් තිරස්. තේරෙනවනේ? රයිට්. එමනම් ශාලිකා තම නිෂ්පාදන විකිණීම සඳහා අලිවිසලක් ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් එය කුමන ව්‍යාපාර සංයෝජන වර්ගයකට අයත් වන්නේද නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. මොකක්ද දෙක? ඒන උත්තරේ සිරස් සංයෝජන. ව්‍යාපාර දාමේ ඊළඟ ව්‍යාපාර අවස්ථාව වන විකිණීම සඳහා යොමු වීම නිසා තමයි මේකට සිරස් සංයෝජන කියන්නේ. ව්‍යාපාර දාමේ ඊළඟ ඒ කියන්නේ ව්‍යාපාර දාමේ එකිනෙකට සම්බන්ධ ව්‍යාපාර එකතු වුණාම තමයි සිරස් වෙන්නේ. එක හා සමාන ව්‍යාපාර එකතු වුණොත් තිරස්. එහෙනම් දැන් මේක නිෂ්පාදනය කරන මුලින් නිෂ්පාදනය කරන් පස්සේ ඊළඟ කතන්දරේ මොකද විකිණීම. එහෙනම් ඒකයි කිව්වේ ව්‍යාපාර දාමේ ඊළඟ ව්‍යාපාර අවස්ථාව නිෂ්පාදනයෙන් පස්සේ ඊළඟ අවස්ථාව විකිණීම. තේරුණාද? හරිනේ. ව්‍යාපාර දාමේ ඊළඟ ව්‍යාපාර අවස්ථාව වන විකිණීම සඳහා යොමු වෙන ව්‍යාපාරයක් නිසා තමයි අපි මේ සිරස් සංයෝජන කියලා මේකට කියන්නේ. නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට ඒක නම් කරාම ලකුණු එකක් ලැබෙනවා සිරස් සංයෝජන. එකම ප්‍රශ්න දෙකක්නේ. මම හැමදාම කියන දේ මට කියන්න අමතකුණත් ඔබ උළුවට ගන්න ඕනේ. එකම ප්‍රශ්න දෙකක් නම් පිළිතුරු දෙකත් වෙන් කරලා පෙන්නන්න තරු ලකුණු දෙකක. උත්තරපත්‍ර සමීක්ෂණය දෙන පරීක්ෂකවරයාට හෝ වරියට සහනයක් ලැබෙන ආකාරයේ බොහොම පැහැදිලි නිර්වුල් පිළිතුරු ලියනවා නම් ඔබට අනිවාර්යයෙන්ම ලකුණු 2ක් 3ක් 4ක් 5ක් 6ක් පමණ ලේසියෙන්ම ඔබවත් නොදැනි පරීක්ෂකවරයාත් නොදැනුව ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ කොහොමද? අවිධිමත් උත්තරපත්‍රේ වැඩිපුර තියෙන්නේ. පිළිවෙලක් නැහැ, අංක කරලා නැහැ, හොයාගන්න බෑ, කුරුටු ගාලා. එවන් උත්තරපත්‍ර ගොන්නක් අතර ඔබේ උත්තරපත්‍රය ආවම ගත්තම පේන මේ ළමයා හරි නීට් එකට වැඩ කරලා හරි පිළිවෙලයි. දක්ෂ ළමයෙක්, හරිම නීට් ළමයෙක්. තේරෙනවද? අන්න ඒ මානසිකත්වයේ දුන්නම සමහර ප්‍රශ්න වලට ලකුණු දෙකක් නම් දෙන්න පුළුවන් අපි හිතමු එකමාරයි. එක්ක එකයි උපරිම එකමාරයි. හරිද? ලකුණු භාගයක් දෙන්න බෑ. මොකද පොයින්ට් එකක් අඩුයි. සමහර විට ඒවෙන් නොසලකා ලකුණු දෙකම මොකද කරන්නේ? දෙන්නේ නැහැ, දෙවෙනවා. ඔටෝමැටිකලි එයාලගේ තින් අපට ලැබෙනවා. අන්න ඒ වාසිය ගන්න එයාලගේ මනස හදන්න ඕනේ. මේ ළමයා නීට් එකට වැඩ කරන පිළිවෙලට වැඩ කරන ළමයෙක් කියන එක. මොකද මම පේප් මාකින් කරපු කෙනෙක්, මටත් ඒක දෙනිච්ච කෙනෙක්. මගෙනුත් එහෙම වෙලා ඇති කියලා මං හිතන්නේ. මට මතක නැහැ ඒ වෙලාව ඇති. සහ මමත් එක්ක එකට වැඩ කරපු
මං කොම්පාර ඕන විද්‍යාලයේ ටීචර් කෙනෙක් මාත් එක්ක හිටිය ළඟින්ම අවුරුදු 7ක් 8ක් වැඩ කරා. ඒ ටීචර් මුලින්ම ආපස්සේ ටීචර් ගොඩාක් වැරදුනා. ඉතින් සමහර ටීචර්ස්ලා ඒකට නෙක උසුළු කරා. ඉතින් අර ගැමි ප්‍රදේශය ආපු නිසා මට හිතුණා එයාට අනුකම්ප කරන්න ඕන කියලා. තේරෙනවද? මම කොහොම තමයි ටීචර් ආරම්භයේ අපිත් වරද්දගත්තා. ඕක ගණන් ගන්න එපා මෙහෙමයි කරේ මම එයාට උදව් කරා. එයාට ඒක ලොකු සහනයක් වුණා. නැත්තම් සමහරට එයා පේ මාකින් වලින් ඉවත් වෙන්නත් තිබුණා. ඒකත් එක්කද අපි ගොඩක් ඒ මිත්‍රත්වය ඇති වුණේ. එතකොට ඇය එහෙම විශේෂයෙන්ම කියනවා බලනස හරි පිළිවෙලයි හරි නීට් ළමයි කොච්චර හොඳට හරි දක්ෂ ළමයි. දැන් නීට් උනාට වැඩ පිළිවෙලක් වුණාට උත්තර බොරු වෙන්න පුළුවන් නේ. තේරුණාද? පිළිතුරු පත්‍රය හරි ලස්සන ලියලා තියෙනවා. ඡේද කරලා අංක කරලා තේරුණාද? හයිලයිට් කරන්න ඕන තරම් හයිලයිට් කරලා උද්දුත කොමා දාලා තේරුණාද? නැත්තම් හයිලයිට් පෙන් එකෙන් පාට කරලා ඔක්කොම හොඳයි. හැබැයි උත්තර ඒ කියන්නේ අසම්පූර්ණ උත්තර නම් ව්‍යාජ උත්තර නම් ඉතින් ලකුණු ලැබෙන්නේ නැහැනේ. තේරුණාද? නමුත් මේ ටීචර්ස්ලාගේ මතය මොකද්ද? නීට් එකට පිළිවෙලට දැක්කම පස්සේ කියනවා මේ ළමයි දක්ෂ ළමයි. ඒ මතේ වැරදි. එහෙම මතයක් එනවා මටත් එන්න පුළුවන්. අපි මිනිස්සුෝනේ. ආපු ගමන් මොකද අපේ ලකුණක් දෙකක් හරි ලකුණු භාගයක් හරි කැපෙන්නේ. ඒ වාසිය ගන්නම ඕනේ. දැන් ඔයල විශේෂ රහස් නැත්තම් ඔය විශේෂ තාක්ෂණේ ලකුණු ලබා ගැනීමේ සූක්ෂම ක්‍රමවේද ඔය ගොඩක් අය ඔයාලට කියලා දෙන්නේ නැහැ. කියලා දුන්නත් ඔයගොල්ලෝ ගණන් ගන්නෙත් නැහැ. මූලික ප්‍රශ්නේ ඒකයි. අනිවාර්යයෙන් මේක ගණන් කරලා මේවෙන් තමයි අපි ස්කෝර් කරන්නේ. මේවෙන් තමයි අපි ස්කෝර් කරන්න ඕනේ. තේරුණාද? රයිට්. ඊළඟට දැන් මේ තියෙන ඇඟලුම් නිෂ්පාදනය කරනවා ඇඟලුම් අලෙවි කරනවා. හරිනේ. එතකොට ඒක සිරස්. අපි තුමු තව මෝටර රථ නිෂ්පාදනය කරනවා මෝටර රථ අලෙවි කරනවා ඒවට අවශ්‍ය සේවා ලබා දෙනවා. ඒවට අවශ්‍ය ලීසින් පහසුකම් ලබා දෙනවා. ඒත් සිරස්. ලීසින් පහසුකම් ලබා දෙන ආයතන මොනුත් තිරස්. මෝටර රථ නිෂ්පාදනය කරන ආයතන මොනුත් තිරස්. ඇඟලුම් නිෂ්පාදන ආයතන මොනුත් තිරස්. පැහැදිලිනේ? එතකොට මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි නම් කරාම ලකුණු 1යි පැහැදිලි කිරීම මේක නැතත් මේ ටික ලිව්වත් ඇති හරි සමස්තය තියෙනවා හොඳයි. රයිට්. ඊළඟට අපි බලමු රෝමි ඉලක්කම් 4. ශාලිකාගේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් ලෙස පරිවර්තනය කිරීමෙන් ඇයට හිමිවන ප්‍රතිලාභ 4ක් දක්වන්න. ශාලිකාගේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් ලෙස පරිවර්තනය කිරීමෙන් ඇයට හිමිවන ප්‍රතිලාභ 4ක් දක්වන්න. පැහැදිලිද? දැන් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නතාම මේ ප්‍රශ්نين අපට එලි දක්වන්නේ හවුල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරොත් ලැබෙන ප්‍රතිලාභ. ප්‍රතිලාභ තියෙනවා අනිවාර්යයෙන්. තනි පුද්ගල ව්‍යාපාරයට වඩා හවුල් ව්‍යාපාරික ප්‍රතිලාභ වැඩි, වාසි වැඩි. ඊට වඩා පෞද්ගලික සමාගම වැඩි. ඊටත් වඩා පොදු සමාගම වැඩි. ඕකනේ යථාර්ථය. එවනම් පළවෙනි වාසිය නැත්නම් ප්‍රතිලාභය තමයි වඩා සාර්ථක තීරණ ගත හැකි වීම. ඒ කියන්නේ සාමූහික තීරණ විතර එන්නේ. සාමූහික තීරණ එන්නේ සාමූහික තීරණ නිසා. සාමූහික තීරණ නිසා වඩාත් සාර්ථක තීරණ ගන්න පුළුවන්. දැන් මොකද හේතුව හවුල්කරු කීප දෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙකුට නොපැනෙන නොහැඟෙන දේ තව කෙනෙකුට පෙනෙන්න පුළුවන්, හැඟෙන්න පුළුවන්. තේරුණාද? මට නොදැනෙන දේ ඔබට දැනෙනවා. ඔබට නොදැනෙන දේ මට දැනෙනවා. අපි ඒ නිසා එකිනෙක අදහස් මාරු කරගෙන මෙහෙම කරමු කියලා වඩා හොඳම තීරණය ගන්න පුළුවන්. ඔක තමයි ප්‍රධානම වාසිය. තේරෙනවද? සාමූහික තීරණ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඇඟලුම් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියනකොට ඒකේ හවුල්කරුවකම සමහරට ඒ ඇඟලුම් කර්මාන්තයට අදාළ ඉංජිනේරු උපාධි කරපු කෙනෙක් ඉන්න පුළුවන්. ඒ ඇඟලුම් අලෙවි කිරීම සම්බන්ධයෙන් මන අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ ඇඟලුම් වලට අවශ්‍ය ඩිසයිනින් නැත්නම් මෝස්තර නිර්මාණය සම්බන්ධයෙන් දේශීය විදේශීය පළපුරුද්දක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. බලන්න එවැනි අය එකට එකතු වුණාම හවුල් ව්‍යාපාරයක් වුණාම මොනතරම් ඵලදායී තීරණ ගන්න පුළුවන්ද? තේරුණාද? රයිට්. ඊළඟට දෙවෙනි එක වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා සාපේක්ෂව මහා පරිමාණව තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා මහා පරිමාණව ව්‍යාපාර කටයුතු මෙහෙවන්න පුළුවන්. ඇයි? වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. තනි පුද්ගල ව්‍යාපාරයේදී තනි පුද්ගලයා හෝ දැන් මේ උදාහරණයක් ශාලිකා මහත්මියම කෙසේ හෝ ප්‍රාග්ධන සපය ගන්නවා. ණය අරගෙන හරි ඉතුරු කිරීම වලින් හරි තමන්ගේ රන් භාණ්ඩ උකස් කර හරි විකුණන හරි ඉඩමෙන් කෑල්ලක් විකුණන හරි තමන්ම හොයාගන්න එපා.
මෙතන එහෙම නෙවෙයි. පුද්ගලයන් කීප දෙනෙක් හවුල්කරු කීප දෙනෙක් පාර්ට්නර්ස්ලා ඉන්නවා. විශාල ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා සාපේක්ෂව මහා පරිමාණව ව්‍යාපාර කටයුතු කරලා ලබන්න පුළුවන් මහා පරිමාණ පිරිමැසුම් වාසිත අපිට ලබන්න පුළුවන්. ඊළඟට කීප දෙනෙකුගේ දක්ෂතා හා හැකියා එක් රැස් කරගත හැකි වීම. හවුල් ව්‍යාපාරයක් බවට පත් කරාම දැන් ශාලිකා මහත්මියගේ අපි උදාහරණෙම කිව්වොත් කේස් ස්ටඩි එකෙම කිව්වොත් ඇඟලුම් නිර්මාණ ශිල්පය හැමෝටම කරන්න බෑනේ ඇඟලුම් නිර්මාණය. දැන් අපි හිතමු ෆ්‍රොක් එක ගවුමක් කියලා ගවුම මොන වගේ මෝස්තර වලින් හදන්න පුළුවන්ද? මෝස්තර කියන්න බෑ මෙච්චරක් කියලා. 100 ගාණක් පුළුවන්. සමහරටත් වෙනස් කිරීමෙන් මේ කර වෙනස් කරන ආකාරය අනුව දිග අනුව තේරෙනවද? ඒ වගේම රැලි දානවද නැද්ද? තේරෙනවද? බොත්තම් අල්ලන විදිය, බෝ එකක් දානවද? විවිධ ආකාරෙන්නේ ඒක වෙනම කලාවක්. එහෙනම් ඒ කලාව හදාරපු පාඨමාලාවක් හදාරපු කෙනෙක් ගන්න පුළුවන් නම් අපිට එයාගේ අත්දැකීම් ව්‍යාපාරයේ සාර්ථකත්වයට ගන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු වරලත් ගණකාධිකාරීවරයෙක් වැනි වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙක් සම්බන්ධ කරගන්න පුළුවන් ඒත් හොඳයි. මොකද මූල්‍ය පිරිවැය පාලනය කරගන්න. අපිට මූල්‍ය කළමනාකරණය ගැන දැනුමක් නැත්නම් අන්න මූල්‍ය කළමනාකරණ දැනුම අපිට අරයකින් ගන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ කීප දෙනෙකුගේ දක්ෂතා සහ හැකියාව එක් රැස් කරගන්න ගැනීමෙන් ව්‍යාපාර කටයුතු තවත් සාර්ථක කරගන්න පුළුවන්. අනික වගකීම කිහිප දෙනෙකු අතර බෙදී යාම නැත්නම් අවදානම බෙදී යාම. තනියම දරන්න ඕනේ අලාභයක් වුණොත් බෙදිලා යනවා. එක්කෙනෙකුට දරන්න ඕන අලාභ කොටස අඩු වෙනවා, තුනී වෙනවා. තනි ව්‍යාපාරයක නම් මොකද වෙන්නේ? තනියම බාර ගන්න වෙනවා. ඒ නිසාම සමහරට තමන් බංකොලොත් වෙන්න පුළුවන්. ඊළඟට සාමූහික වගකීම නිසා ඇතිවන උනන්දුව හා කාර්යක්ෂමතාව. දැන් මේකේ සාමූහික වගකීම් කන්සෙප්ට් එක මතකයිද? හවුල් ව්‍යාපාර පාඩමේදී අපි තීරපාඨයේදී ඉගෙනුවා ඔබට හවුල්කරුවන්ගේ වගකීම සීමාරහිත හවුල් ව්‍යාපාරනේ ලංකාවේ තියෙන්නේ. ලංකාවේ ක්‍රියාත්මක වන සීමාරහිත හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන්ගේ වගකීම සාපේක්ෂව සීමා රහිතයි. සාමූහිකයි ඒකාබද්ධයි. අසීමිතයි කියන එක තේරෙනවනේ. තමන්ගේ පෞද්ගලික ධනෙන් හරි බැරකම් පියවන්න ඕනේ. සාමූහික කිව්වේ මොකද්ද? සාමූහික කිව්වේ එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාවකින් නැතිවෙන වගකීම් සඳහා සියලුම හවුල්කරුවන් වගකීමට පත්වන බව. දැන් මමයි ඔබයි කියනකො හවුල් ව්‍යාපාරේ ඉන්නේ මම කිසියම් තීරණයක් කරගෙන කාට හරි අලාභයක් වෙලා ඒක ගෙවන්න උනොත් එහෙම ඒක ඔබටත් අයිති. ඔබත් ඒකට දායක වෙන්න ලාභ ලබන පාතෙම. ඔබට කියන්න බෑ අපි එක්ක නෙවෙයිනවා ගඳුනෝ කලේ අසවලා එක්කනේ. එයාගෙන් ඉල්ල ගන්න. එහෙම කියන්න බෑ. සාමූහික වගකීම. ඔබ යම් තීරණයක් අරගෙන හරි හවුල් ව්‍යාපාරේ නියෝජනය කරමින් හවුලේ කාර්යයක් ඉටු කිරීමෙන් හරි අලාභයක් වුණොත් බාහිර කට්ටියට මමත් ඒකට වග කියන්න ඕන. අන්න ඒ නිසා මෙතන තියෙනවා ටිකක් අර උනන්දුව කාර්යක්ෂමතාවය. මොකද මගේ ක්‍රියාවකින් අලාභයක් වුණොත් එහෙම මම විතරක් නෙමෙයි අපි හැමෝටම බලපානවා. ඒ නිසා මම නිසා ඒගොල්ලන්ට මම බරක් දෙන්න හොඳ නැහැ. මම ගන්න තීරණේ හරියට ගන්න ඕනේ. එහෙම මානසිකත්වයක් ගත්තම මොකද වෙන්නේ? සාමූහික වගකීම නිසා ඇතිවන උනන්දුව හා කාර්යක්ෂමතාවය තුලින් වඩා හොඳ තීරණ ගන්නවා. ඊළඟට අවදානම බෙදී යාම. කීප දිනක් නිසා අවදානම තනියම බාර ගන්න ඕනේ. අවදානම කියන්නේ ලාභ හෝ අලාභ ලැබීමට ඇති සම්භාවිතාවය. ඒක තමයි අවදානම කියන්නේ. ඉතින් ඒ අවදානමත් අපිට දැන් තනියම නම් හම්මෝ හදිසිය පාඩුවක් වුණොත් කෝටි ගණන් මට ගෙවන්න. එහෙම එකක් නැහැනේ. බෙදලා යනවා. තේරුණාද? කරුණකට ලකුණු එක බැගින් කරුණු හතරකට ලකුණු හතරයි. මොකද මේක තනි ප්‍රශ්නයක්. පැහැදිලිනේ? රයිට්. ඊළඟට බලමු රෝමිලක්කම් 5 අයන්න. හවුල් ව්‍යාපාරයක් හා සාපේක්ෂව සීමා සහිත පුද්ගලික සමාගමක් ලෙසින් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් ඇතිවන වාසි 4ක් ලියන්න. හවුල් ව්‍යාපාරයක් හා සාපේක්ෂව සීමා සහිත පුද්ගලික සමාගමක් ලෙසින් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් ඇතිවන වාසි 4ක්. දැකද මේ ප්‍රශ්නේ බොහොම ලස්සනට ස්පර්ශ කරන විදිය. ව්‍යාපාර සංවිධාන පාඩමේ ලොකු ඒරියා එකක් ස්පර්ශ කරනවා. ඒ කියන්නේ ව්‍යාපාර සංවිධාන පාඩමේ ආරම්භයේ කේවල ස්වාම ව්‍යාපාර, ඒවා වාසි, තනි පුද්ගල, දහවුල් ව්‍යාපාර, වාසි, අරමුදල සම්පාදනය කර ගැනීම. දැන් සමාගම්. ඒතර ලොකු ඒරියා එකක්. එහෙනම් මූලික වශයෙන් ව්‍යාපාර සංවිධාන පාඩමේ මූලික ව්‍යාපාර සංවිධාන සංකල්ප පිළිබඳ ඔබට ඇති දැනුම එළියට ගන්න හොඳ
ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා තියෙනවා. හවුල් ව්‍යාපාරයක් හා සාපේක්ෂව පුද්ගලික සමාගමක් ලෙසින් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ වාසි. එකක් තමයි සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයකට වඩා ප්‍රාග්ධනය මහා පරිමාණයෙන් රැස් කරගන්න පුළුවන් සීමිත පෞද්ගලික සමාගමට. ඇයි හවුලකින් උපරිම 20 දෙනයිනේ. සීමිත පුද්ගලික සමාගම උපරිම කී දෙනෙක්ද? 50 දෙනෙක් ඉන්න පුළුවන්. 20 දෙනෙකුට වඩා 50 දෙනෙක්ගෙන් ලබා ගන්න පුළුවන් ප්‍රාග්ධන ශක්තිය ප්‍රමාණය වැඩි. අනික නීතිමය පුද්ගල භාවයක් හිමි වෙනවා. නෛතික පුද්ගල භාවය තියෙන නිසා හිමිකරුවන්ගේ නමින් නඩු දාන්න බෑ කාටවත්. හිමිකරුවන්ගේ නමින් නඩු පවරන්නත් බෑ. ඒ නිසා හිමිකරුවන්ට පෞද්ගලිකව නීති හමුවේ පිළි සිටින්න ඕනේ නැහැ ගිහිල්ලා. තේරෙනවද? ඊළඟට අඛණ්ඩ පැවැත්මක් ලැබීම. පැවැත්ම අඛණ්ඩයි. අපි හිතමු හවුල් ව්‍යාපාරයක නම් එක් හිමිකරුවෙක් මිය යාම බුන්වත් වීමට සමස්ත ව්‍යාපාරය නතර වෙන්න පුළුවන්. පුද්ගලික සමාගමක් වුණොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. එක සමාජිකයෙක් එක කොටස් හිමියෙක් මිය ගියා බුන්වත් වුණා සිහිවිකල් වුණා කියලා සමාගම බැහැන්නේ නැහැ. ඒකත් chance එකක්. පැවැත්ම ආරක්ෂා වෙනවා. ඊළඟට වගකීම සීමා සහිත වීම. වගකීම සීමා සහිතයි. හවුල් ව්‍යාපාරයක් වුණොත් එහෙම වගකීම සීමා සහිත නැහැනේ. තනි ව්‍යාපාරයක සීමා සහිත නැහැනේ. ව්‍යාපාර කටයුතු මගින් බාහිර පාර්ශ්වයන්ට හානි වුණා කියලා ඔප්පුනොත් එහෙම අපේ පුද්ගලික ධනයෙන් හරි ඔප ඉවන්න බෙදලා ඉන්නවා. මේක එහෙම නැහැ. මේකේ තමන් කොච්චර කොටස් ටිකක් මිලදී ගත්තද අපිට රුපියල් 10 කොටස් 1000ක් කියලා මිලදී ගත්තේ නේද රුපියල් 10000. රුපියල් 10000ක් විතරයි මට නැති වෙන්නේ. පෞද්ගලික දීපල අහිමි වෙන්නේ නැහැ. ඊළඟට ඉහළ මට්ටමේ මානව සම්පත් ලබා ගැනීමට හැකි වීම. දැන් කොහොමත් පුද්ගලයන් උගත් අය පළපුරුදු අය ඒගොල්ලෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක රැකියාවකට යන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරවලට වඩා සීමිත පුද්ගලික සමාගම් ඊටත් එහා ගියම සීමිත පොදු සමාගම් වලට දක්ෂ පළපුරුදු සේවකයන් ආකර්ෂණය කරගන්න පහසුවක් තියෙනවා. තේරුණාද? එහෙනම් ඒකයි ඉහළ මට්ටමේ මානව සම්පත් ලබා ගැනීමට හැකියාවද කියලා කියන්නේ. එහෙමනම් කරුණකට ලකුණු භාගයේ බැගින් කරුණු 4කට ලකුණු 2ක් දීලා තියෙනවා ප්‍රශ්නයේ කොටසක් නිසා. මේක තවත් කොටසක් තියෙනවානේ. නිතරම මතකෙන් දැන් ලකුණු 4යි. තනි ප්‍රශ්නය රෝම ඉලක්කමක් වශයෙන් තනි ප්‍රශ්නයක් වශයෙන් ඇහුවොත් ලකුණු 4යි. ඒක අයන්න ආ කියලා කොටස් දෙකට බෙදී ගියොත් එහෙම ලකුණු 2 බැගින් බෙදලා යනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නෙත් ඒක ආ කොටස. රාජ්‍ය සංස්ථාවක ඇති ලක්ෂණ 4ක් සඳහන් කරන්න. රාජ්‍ය සංස්ථාවක ඇති ලක්ෂණ 4ක් සඳහන් කරන්න. දැක්කද මේ ප්‍රශ්නේ ස්වභාවය? දැන් මට නම් දැන් හොඳට දැනෙනවා ඒක. මේ ප්‍රශ්نين බලන්න ව්‍යාපාර සංවිධාන පාඩමේ විශාල ඒරියා එකක් ආවරණය කරානේ. මූලික සංකල්ප ගැන මේක අවධාරණය කරා. තනි පුද්ගල ව්‍යාපාරය ගැන, හවුල් ව්‍යාපාරය ගැන, පුද්ගලික සමාගම ගැන, ඒවැ වාසි ගැන, ඒවට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රම, ඒවැ වාසි ගැන. තේරුණාද? එතකොට එතනින් නොනවති රාජ්‍ය සංස්ථා. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයෙන් හවුල් ව්‍යාපාරයට, හවුල් ව්‍යාපාරයෙන් සමාගමට, සීමා සහිත සමාගමට, ඒකෙන් රාජ්‍ය සංස්ථාවට මාරු කරනවා. දැක්කද? ලොකු ඒරියා එකක් මේ ප්‍රශ්نين ආවරණය කරනවා. ඉතාම හොඳ නිර්මාණශීලී ප්‍රශ්නයක් මේක. ප්‍රශස්ත ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා රාජ්‍ය සංස්ථා කියනකොටම මේ රාජ්‍ය සංස්ථාව රාජ්‍යාංශයට අයිති ව්‍යාපාර සංවිධානයක් තමයි. හැබැයි රාජ්‍යාංශය වුණාට කිසියම් හෝ රාජ්‍ය ස්වාධීනත්වයකින් මේ ව්‍යාපාර සංවිධානයට ක්‍රියාත්මක වෙන්න අවසරක් තියෙනවා. දැන් රාජ්‍ය දෙපාර්තමේන්තුවකට එහෙම නැහැ. තනිකර රජයේ දැඩි සම්බන්ධතා මත රජයේමනේ ගෙනියන්නේ. දැන් රාජ්‍ය සංස්ථාත් රජයේ තමයි. ඒ වුණාට රජයේ සේවනය හැකියපමණ අඩු කරගෙන ස්වාධීනව අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් මේ සංස්ථාවලට ව්‍යාපාර කටයුතු කරගන්න පුළුවන්. ඒ නිසා රාජ්‍යාංශය තුල තියෙන දෙපාර්තමේන්තුවට එක බලද්දී දෙපාර්තමේන්තුවට සාපේක්ෂව වඩා කාර්යක්ෂම ලාභ උපයන සංවිධානයක් වශයෙන් තමයි අපි රාජ්‍ය සංස්ථා දකින්නේ. එවනම් ඒ රාජ්‍ය සංස්ථාවක ඇති ලක්ෂණ 4ක්. එකක් තමයි අයිතිය රජයේ සතු වීම. අයිතිය රජයේ සතු. ඒ කියන්නේ එක්ක මුළු අයිතිය නැත්නම් වැඩි අයිතිය. මොකද සමහර රජයේ සංස්ථා වලට කොටස් නිකුත් කිරීමේ අවසරය තියෙනවා. එහෙනම් ඒ සමහර සංස්ථා දැන් හොටෙල් කෝපරේෂන් හොටෙල් සංස්ථාව කොටස් නිකුත් කරලා තියෙනවානේ. ඒ වගේ කොටස් නිකුත් කිරීමක් කරොත් ප්‍රසිද්ධියේ තේරෙනවද?
එවන එතනදී 49ක් දක්වා තමයි උපරිම පුද්ගලික අංශයට කොටස් මිලදී ගන්න අවස්ථාව දෙන්නේ. 51ක් අවමය, ඒ කියන්නේ වැඩි පංගුව රජයේ තියාගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම අයිතිය රජයේ සතුයි. මුළු අයිතිය හෝ වැඩි අයිතිය රජයේ සතු වෙනවා. අනික විශේෂ හෝ පොදු පනතක් යටතේ සංස්ථාපනය කිරීම. ඇතැම් විට කිසියම් සංස්ථාවක් පිහිටුවීම සඳහාම සංස්ථාවේ අරමුණු, සංස්ථාවේ කාර්යභාරය පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේ වෙනම නීතියක් සම්මත කරලා විෂය භාර අමාත්‍යාංශය තුල පිහිටවන්න පුළුවන්. ඒක තමයි විශේෂ පනතක් යටතේ කියන එක තේරුම. පොදු පනතක් යටතේ කියන එක තේරුම මීට පෙර සම්මත කළ නීතියකින් ලැබිච්ච අවසරය මත විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් ගැසට් නිවේදනයක් මගින් මහජනතාව දැනුවත් කරනවා. ගැසට් නිවේදන ප්‍රසිද්ධ කරනවා සංස්ථාව ආරම්භ කිරීමේ අරමුණු සහ කාර්යභාරයෙන් පැහැදිලි කරමින්. ඒක තමයි අපි කිව්ව මොකද්ද? සංස්ථාපන නියෝගය කියන්නේ ඒකටයි. සංස්ථාපන නියෝගය. incorporated order. එහෙනම් ඒ කියන්නේ දැන් විශේෂ නීතියකින් සංස්ථාව වරබද්දි ඔය සංස්ථාපන නියෝග අවශ්‍ය නැහැ. ඇයි? පාර්ලිමේන්තුවේ ඒක සාකච්ඡා කරලා විවාද කරලා ඡන්දයෙන් අනුමත කරනවානේ. පොදු නීතියත් සම්මත කළා තමයි. හැබැයි පොදු නීතියේ ඉදිරියේදී සංස්ථා 2ක් 3ක් 5ක් 10ක් 20ක් නීතිගත කරන්න විශ්ලේෂණය කළ අනුමතියක් නැහැ. ඒ නිසායි විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයා ඒ පොදු නීතියක් යටතේ සංස්ථාවක් ආරම්භන්න පෙර ගැසට් නිවේදනයක් මගින් මහජනතාවට දැනුම් දෙන්නේ. ඕනනම් ඒගොල්ලන්ට ඒකට නිශ්ශබ්දව ඉන්න පුළුවන්, නැත්නම් විරෝධය පළ කරන්න පුළුවන්. විරෝධයක් આવොත් ශ්‍රේෂ්ඨාධිකරණ විමසලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කොත්තේ මහජන මතය හරිය කියලා සංස්ථාව ආරම්භ කරන්න දෙන්නේ. මතකනේ අපි වගේ පුරුල් විග්‍රහයක් කළා. රයිට්. එච්චර මෙතනට ඕනේ නැහැ. එහෙමනම් විශේෂව පොදු පනතක් යටතේ සංස්ථාපනය කරනවා. අනිත් එක නෛතික පුද්ගල භාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. සංස්ථාපනය කරන නිසා සංස්ථාව නමින්ම නීතිය හමුවට යන්න පුළුවන්. සංස්ථාවටයි කවුරු හරි නඩු දාන්නේ. සංස්ථා නිලධාරීන්ට විරුද්ධව නොවේ. ඊළඟට ව්‍යවස්ථාදායකයට වගකිව යුතුයි. ව්‍යවස්ථාදායකයට කියන්නේ පාර්ලිමේන්තුව. අනිවාර්යෙන් පාර්ලිමේන්තුව සංස්ථාව වග කියන්නේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ රාජ්‍ය සංස්ථාවල දෛනික කටයුතු හා ගිණුම් කටයුතු සොයා බලා වාර්තා කිරීමට විශේෂ මන්ත්‍රීවරුන්ගේ කමිටුවක් දාලා තියෙනවා. මොකද ඒ කමිටුවේ නම කෝප්. මතකයිනේ? කෝප් එක. කෝප්. COP කෝප්. Committee on Public Enterprises. ඒ කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලින් අඩුම ගානේ එක මන්ත්‍රීවරයෙක් හරි ඇතුළත් වෙන ආකාරයට. කියන්නේ සියලුම පක්ෂවල මන්ත්‍රීවරු ඉන්නවා. ඒ නිසා මේක අසවල් දේශපාලන පක්ෂේ නැත්නම් අසවල් පාර්ටි අතකොලක් එහෙම කියන්න බෑ. ස්වාධීන අතකොල. ඒ කමිටුවේ සභාපතිවරයෙක් ඉන්නවා. ඒත් මන්ත්‍රීවරයෙක්මයි. දැන් ඉන්න සභාපතිවරයා දන්නව නේද? මහදිසියේ පේපර් එකේ නම ඇහුවොත් එහෙම කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? මහාචාර්යවරයෙක් ඉන්නේ. මතකයි නේද? එතකොට ඒ Committee on Public Enterprises රාජ්‍ය ව්‍යවසායකත්ව කමිටුව. නැත්නම් පොදු ව්‍යවසායකත්ව කමිටුව. නැත්නම් රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ පොදු පාර්ලිමේන්තු කමිටුව. මේ කමිටුව මගින් සංස්ථාවල කටයුතු අධීක්ෂණය කරනවා. සංස්ථාවල කටයුතු නියාමනය කරන එකයි කියන්නේ ව්‍යවස්ථාදායකයට වගකිව යුතු කියන්නේ ඒකයි. ඊළඟට රජයේ මගින් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයකින් පාලනය වීම. රජයේ මගින් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරනවා. ඒක ඇත්තටම පත් කරන්නේ රජයේ වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා විසින් තමයි අධ්‍යක්ෂකවරු පත් කරන්නේ. මොකද සෑම රාජ්‍ය සංස්ථාවක්ම දෙපාර්තමේන්තුවක්ම ඒ අදාළ විෂයට අදාළ කියන්නේ සංස්ථාව හෝ දෙපාර්තමේන්තු ඉටු කරන ව්‍යාපාර කාර්යයන් කියන විෂයට අදාළ අමාත්‍යාංශයක් යටතේ පාලනය කරන ලක් කරලා තියෙනවා කියලා අපි දන්නවනේ. අපි ඒක ව්‍යාපාර සංවිධාන පාඩමේදී විශේෂයෙන් මතක් කරා. විශේෂයෙන්ම රාජ්‍ය සංස්ථා හෝ දෙපාර්තමේන්තු ආරම්භ කිරීමේදීම අපි ඒක හොඳට මතක් කරා. සෑම රාජ්‍ය ආයතනයක්ම කිසියම් හෝ විෂය භාර අමාත්‍යාංශයකින් පාලනය වෙනවා. එන්නේ රජයේ වෙනුවෙන් විෂය භාර ඇමතිවරයා තමයි සංස්ථාව අධ්‍යක්ෂකවරු පත් කරන්නේ. එනම් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයකින් පාලනය වෙනවා සංස්ථා. ඒකත් විශේෂ ලක්ෂණයක්. ඊළඟට රාජ්‍ය ණය, ලාභාංශ, ප්‍රත්‍යායෝජන ආදීන් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නවා. පැහැදිලිද ඒක? ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න මූලික ක්‍රම කීපයක් වෙයි. රාජ්‍ය ණය. රජයේ ණය ගන්නවා. එහෙම නැත්නම් ලාභාංශ. මොකද ලාභාංශ කියන්නේ? රාජ්‍ය සංස්ථාත් සමහරවට අතිරික්ත ලාභ තියෙනකොට ඒ අතිරික්ත මුදල් සමහර කොටස් වෙළඳ පොලේ මිලකල සමාගම් වල ආයෝජනය කරන කොටස් මිලදී ගන්න. ඒ කොටස් වලට වාර්ෂික ලාභාංශ හම්බ වෙනවා. ඒකත් ආදායමක්.
ඒකම ප්‍රතිආයෝජනය. ඒ කියන්නේ සංස්ථාව ලාභ උපයනවනේ. ඒ උපයන ලාභ සාමාන්‍යයෙන් යන්නේ ඒකාබද්ධ අරමුදලට රජේ. ඒකාබද්ධ අරමුදලට නොදී ඒ උපයන ලාභ සංස්ථාවේ වර්ධනයටම නැවත ආයෝජනය කරනවා. ඒ මගින් තමයි ප්‍රාග්ධනය සපයා ගන්න. ඊළඟට ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපීම ප්‍රධාන අරමුණ වේ. එහෙනම් මේකේ අරමුණ ලාභී පීම නෙවෙයි ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපීම තමයි ප්‍රධාන අරමුණ. නැත්තම් අපි ඒක පොදුවේ කියන මොකද්ද? මහජන සුබ සාධනය තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. මහජන සුබ සාධනය ප්‍රධාන අරමුණ වෙනවා. ඒ වලුන වඩා තවත් පැහැදිලි සරලයි. ඔය වගේ මූලික ලක්ෂණ කීපයක්ම තියෙනවා. එහෙනම් කරුණකට ලකුණු භාගය බැගින් කරුණු හතරටම ලකුණු දෙකයි. දැක්කද? ඒ දෙවෙනි ප්‍රශ්නත් කේස් ස්ටඩි එකකින් සිද්ධියක් දිනයකින් ආරම්භ කරලා ව්‍යාපාර සංවිධාන කියන පාඩම සිසාරා ඒ ප්‍රශ්න අරගෙන ගිහලා තියෙනවා. කියන්නේ සමස්ත ව්‍යාපාර සංවිධාන පිළිබඳ අත්දැකීම දැනුම නැත්නම් අපිට මේකට ලකුණු ගන්න අපහසු වෙනවා. නමුත් මම ඩීප් এডুকেෂන් පාඨමාලාව හර ඔබට මතක ඇති පුළුල් ලෙස මේ ව්‍යාපාර සංවිධාන පාඩම විග්‍රහ කරා. ඒ මගේ පාඩම පරිශීලනය කර කිසිවෙකුට මේ ප්‍රශ්නට එක ලකුණු භාගයක්වත් අහිමි කරගන්න නැතුව ලකුණු 20ම ගන්න පුළුවන් කියන එක මමත් දන්නවා ඔබත් දන්නවා. පැහැදිලිනේ? රයිට්. අපි අද පාඩම් පරිච්ඡේදයන් සාකච්ඡා කළේ 2021 ඒ කියන්නේ නවතම ප්‍රශ්න පත්‍රයේ මෙතෙක් ආසන්න විභාග ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නය ඉතා හොඳ පුළුල් ප්‍රශ්නයක් සාකච්ඡා කරා. ඒකේ ලකුණු ලබා දෙන ආකාරය අපි තේරුම් ගත්තා. ඒ වගේම ප්‍රධාන පාලක පරීක්ෂකවරයා මොන වගේ පිළිතුරු ධාරිතාවය අපේක්ෂා කරනවද? ඒ අපේක්ෂා කරන පිළිතුරු ස්වභාවයේ ස්වරූපය මොකක්ද කියලා අපි අවබෝධයක් ලබා ගත්තා. ඒර අපි තව විකල්ප ප්‍රශ්න ගැන අවධානය යොමු කරා. ඒක අනිවාර්යෙන් මම නොකලත් ඔබ කරන්න දැන් මම එක 100 වාරයක් කියලා තියෙනවනේ. අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට මේ සාකච්ඡා කරන ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒකට අපි පිළිතුරු ලියන ආකාරය විතරක් නෙවෙයි. ඒ හරහා තව වෙනත් කෝණයන්ගෙන් වෙනත් ස්වරූපයන්ගෙන් මේ ප්‍රශ්නේ යොමු වෙන්න පුළුවන් නේද? එහෙම ඇහුවොත් මොකද්ද අපි ලියන පිළිතුරු? කොච්චර ලකුණු ලැබෙයිද? ආදි වශයෙන් ඔබ හොඳ ව්‍යායාමයක දෙන්න. ඔබට අනිවාර්යයෙන්ම අවශ්‍යම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් තවදුරටත් ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්නේ 2021 විභාග ප්‍රශ්නමයි. අපි එහෙනම් ඊළඟ පාඩමේදී හමු වෙමු.